අයිබෝන් පන්හිඳක සටහන් ආරම්භ කරන්න දවසේ සූදානම් වන්නේ පුවත්පත්වල සැඟව තියෙන තොරතුරු කියන්නට විශේෂයෙන්ම අද මැයි මාසේ 31 වෙනිදා සෙනසුරාදා දවස ඒ වගේම තමයි මැයි මාසේ අවසන් දවස. හිතින් අවසන් දවසේ අපිට මොනවද කියන්න තියෙන්නේ කියලා බලන්නයි හදන්නේ. ප්‍රධාන සිරස්තලයේ වෙත අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ කෝටි 10ක කල්පැන්න චොක්ලට් සීදුවෙන් අල්ලයි. ඔන්න චොක්ලට් කන අය පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න එනවා. පහුගිය දවස් ටිකේම අපිට මේ පිළිබඳව සිදුවීම් විවිධ ආකාරයෙන් වාර්තා වුණා. මේ චොක්ලට් පිළිබඳව විතරක් නෙමෙයි විශේෂයෙන්ම බෙහෙත්. ඉතින් මේ සියලු දෙනා කරන්නේ මං හිතන්නේ වෙළඳාමක් තමයි. වෙළඳාමක් වුණාට මේ සියලු දෙනා කරන්නේ තවත් කෙනෙකු බිල්ලට ගැනීමක්ද කියලා අපිට හිතෙනවා. මොකද බෙහෙත් ලබා ගන්න යම් කිසි ලෙඩක් සුව කර ගැනීමට නමුත් කල්ලිකුත් වූ බෙහෙත් බීමෙන් තවත් ලෙඩ වැඩි වෙනවා. චොක්ලට් මේ චොක්ලට් විශේෂයෙන්ම පොඩි දරුවෝ ආහාරයට ගන්නවා. ඉතින් එතකොට කවුද මේ වටබග කියන්නේ? ඒ නිසා පොඩ්ඩක් හිතන්න ඕනේ තමන්ගේ මඩිය තර කර ගන්නට තමන්ගේ පොකට්ටුවට කීයක් හරි දමා ගන්නට මේ වගේ දේවල් කරන්න එපයි කියලා තමයි අපිට මතක් කරන්න වෙන්නේ. ඊළඟට අපි යන්න හදන්නේ තවත් ප්‍රවෘත්තියක් වෙනවට මේ විශේෂයෙන්ම මේ ප්‍රවෘත්තිය පිළිබඳව මට හිතෙනවා තවත් පුංචි දෙයක් ඔබට කියන්න ඕනේ කියලා. පරණ ලේබල් වෙනුවට අලුත් ලේබල් තමයි වෙළඳපොළට එවන්නට හදලායි කියලා කියනවා. මේ චොක්ලට් ලේබල් ඉවත් කර අසුරා කල්ලිකුත් වන දිනේ 2016 ජනවාරි මාසයේ යනුවෙන් සටහන් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. බලන්න. ඉතින් මේ වෙනස ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් අපිට කියන්නට බෑ හරියටම දිනය බලලා ගන්න කියලා. මොකද සමහර විට ඒවත් දැන් වෙනස් වෙලා එන්නේ. ඊළඟට අපි විශ්‍රාම වැටුප ගැන කතා කරන්නයි හදන්නේ. විශ්‍රාම වැටුපට නඩු තීන්දු පිටපත කන පිට හැර වූ කත අත්තරංගුවේ කියලා දවසේදී වාර්තා වෙනවා. මොකද්ද මේ ප්‍රවෘත්ති කියලා බලමු. වැන්දබු අනද්දරු විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අධිකරණයේ නිකුත් කළ බව පවසා විශ්‍රාම වැටුප අධ්‍යක්ෂ වෙත ව්‍යාජ දික්කසාද නඩු තීන්දුවක පිටපතක් ඉදිරිපත් කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තමයි කියන්නේ. මෙන්න ඉතින් සමහර කාන්තාව මේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස වැලිපිටි මෝදර ප්‍රදේශයේ කාන්තාවක් කියලා තමයි කියන්නේ. මෙම කාන්තාවගේ පළමු විවාහය මාස 10ක කාලයකින් සීමා වී ඇති අතර පසුව ගාල්ල දිසාධිකරණයේ දික්කසාදයේ නඩුවක් පවරා එය විවාහය නීත්‍යානුකූලව අවසන් කරලා තියෙනවයි කියලත් අද දවසේදී වාර්තා වෙනවා මේ ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්තිය. අප මීළඟට සූදානම් වන්නේ තවත් ප්‍රවෘත්තියක් වෙත අවධානය යොමු කරන්නට. කෝටි 27ක් වංචාවේ අනුරාධපුර මූල්‍ය ආයතන කළමා කරු රිමාන්ඩ් විමර්ශන වාර්තා අධිකරණයට දෙන්නයි රහස් පොලිසියට නියෝගය තියලා අද දවසේදී වාර්තා වෙනවා. අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ මූල්‍ය ආයතනයක ගනුදෙනුකරුවන්ගෙන් රුපියල් කෝටි 27ක් පමණ වංචා කළයි. එහි කළමනාකරු හොරවපතාන කල්පයේ මොරොක්කෑවේ පදිංචි WM අතුල තිලකරත්න අප මත මුදා හැරීමට ප්‍රතික්ෂේප කළ අනුරාධපුර වැඩ බලන ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂාද සිල්වා මෙනවිය ජූනි 10 වෙනිදා දක්වා යලි රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරයි කියලා දවසේදී වාර්තා වෙනවා. මේ වංචා මේ දූෂණ අපිට වාර්තා වන්නේ මේ සාමාන්‍යයෙන් රුපියල් දහස් ගණන් නෙමෙයි කෝටි ගණනින් එක තමයි විශේෂත්වය වන්නේ. අප ඊළඟට යන්න හදන්නේ ඉන්දියාවට. අසල්ලෙස ඉන්දියාවේ ප්‍රවෘත්තිය පිළිබඳව මෝදිත් සුස්මිතාත් ලංකාවේ සංචාරකට එන්න තීරණයක් කරයි කියලා ඔන්න වාර්තාවක් තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල සුබවාදී වේද අසුබවාදී වේද කියලා අපිට ඉදිරියට දැනගන්න පුළුවන්. අපි යන්න හදන ඊළඟට උඩබැද්දාව පැත්තට. උඩබැද්දාව ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ පහර දීමෙන් මහලු කතක් රෝහලේ. බලන්න මේගොල්ලන්ගේ චණ්ඩිකම්. උඩුබද්දාව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාගේ පහර දීමෙන් 61 හැවිරිදි මහලු කාන්තාවක් කුලේ අපිට රජයේ රෝහලට ඇතුළත් කර තිබෙන බව තමයි කියන්නේ. මහලු නිවස කාන්තාවගේ නිවසේදී මෙම පහර දීම සිදු වී ඇති බව තමයි කියන්නේ. සාමාන්‍යයෙන් එතුමාට මවක් ඉන්නට පුළුවන්, සහෝදරියක් ඉන්නට පුළුවන්, වැඩිමහල් කවුරු හරි ඉන්න පුළුවන්. ඉතින් හිතන්න ඕනේ මේ වගේ වෙලාවට මටත් මෙහෙම කෙනෙක් ඉන්නවා නේද? ඇයි මම මේවා කරන්නේ කියලා. පහුගිය දවස්වල අපේ රටේ ජනප්‍රියම ශාකේ කුමක්ද කියලා ඇහුවොත් ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. මොකක්ද? වල්ලපට්ට කියලා. ජනප්‍රියම සතා මොකක්ද කියලා ඇහුවොත් සුදු කැස් බෑවා. ඉතින් එහෙම නේ. හැබැයි ඉතින් මේ වල්ලපට්ට ගැන තමයි දැන් මම මේ කතාව උපුටා ගන්නේ ලංකාදීප පුවත්පතේ. වල්ලපට්ට ඉල්ලුම පාවා දෙන්න රජය සැරසෙයි කියලා කියනවා. පාදා දෙන්න, පාවා දෙන්න නෙමෙයි, සමා වෙන්න ඕනේ. පාදා දෙන්න. මොකද මේ ඉල්ලමක් මේක බොහොම හොඳ විදේශ විනිමයක් ගන්න පුළුවන්. මේක නීති අනුකූල කරන්න මේ වගා කරන්නට ඔන්න දැන් තීරණය කළා. වල්ලාපට්ට වාණිජ්‍ය වගාවක් ලෙස ශ්‍රී ලංකාව ව්‍යාප්ත කිරීම සඳහා එම පැල පිටරටින් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව තියන්නේ. ඒ වගේම මේ සඳහා කැබිනට්
අනුමැතිය එල්ලා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබිවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වෙනවා. ඔන්න ඉදිරියේදී ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ ගෙදර එහෙම නැත්නම් තමන්ගේ වත්තේ වල්ලා පට්ටාව වන්න පුළුවන්. දැන් හොරින් කපලා කෑලි ගිහිල්ලා විකුණලා අහු වෙන්නට ඕනේ නැහැ. ඒ නීති අනුකූලව කරන්න පුළුවන්. මම හිතන්නේ එය හොඳ තීරණයක් ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කළ ආර්ථිකයට හොඳ දෙයක් බවට පත් වෙයි. රන්ටැබේ පුහුණුවට සිසුවෙකුට අතවර කළයි සැරයන් අත්අඩංගුවේ මෙන්න ඉන්දික රාමනායක දවසේදී ලංකාදීපයට සටහන් කරනවා. රන්ටැබේ ශිෂ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවකට පැමිණි 14 හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සැරයන් වරයෙකු පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකාරිය ලැබුණු පැමිණිල්ලක් මත ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පොලිස් ඒකකයේ මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව තමයි දවසේදී වාර්තා වන්නේ. ඉතින් පුංචි දරුවන් මේ වගේ පුහුණු වීම වලට යද්දී විශේෂයෙන්ම පාසලේ රැකවරණය මීට වඩා ලැබිය යුතුයි කියලා අපිට හිතෙනවා. අපි ඊට වඩා කියන්නට දෙයක් නැහැ. ඒ පිළිබඳව අපි පොලිස් කතුන්ට අලුත් ඇඳුමක් අඳින්න වෙන්න තීරණය කළා තිබෙනවා. පොලිස් නිලධාරීන් දැනට අඳින නිල ඇඳුමට අමතරව කාර්යාල රාජකාරී වලින් පරිබාහිර රාජකාරී කටයුතුවලදී අඳින්නට කාකි වර්ණයේ නව නිල ඇඳුමක් හෙට සිට හඳුන්වා දෙන බව තමයි කියන්නේ. ඒ අනුව කාකි වර්ණයේ දිගු කලිසමක් හා අධික කමිසයක් පොලිස් කොස්තාපල්වරියන් හා සැරයන් වරියන්ගේ නිල ඇඳුම වශයෙන් සැලකෙනවායි කියලා. ඉන්දියාවෙත් සමහර විට මේ කිට්ටුවෙන් නිල ඇඳුමක් තියෙන්නේ. එතකොට අපිටත් බලා ගන්න පුළුවන් නේද? මේ අපූරු නිලධාරීන් රාජකාරී කරන හැටි හෙට සිට. අපි අනෙක් පුවත්පත වෙත අවධානය යොමු කරන්නේ. අනිත් පුවත්පත කියන්නේ අපි දිනවින පුවත්පතට. දිනවින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙන්න මෙහෙම සටහන් වෙනවා. අධ්‍යාපනය ගැන රනිල්ගේ චෝදනා බොරුවේ. අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදු කිරීමට උපදෙස් දී නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට තවදුරටත් මුදල් ඉදිරි දැක්මකින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුයි. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ ආකාරයෙන් සටහනක් කරා. මේ ආකාරයෙන් කප්පාදු වීමක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා ඊට පසු බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යතුමා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා කිව්වා නෑ මේක කිසිම දෙයක් නෑ. එහෙම කප්පාදු වෙනවා නම් ජනාධිපතිතුමා පවා ඉල්ලා සෙන්න සූදානම් කියලා. ඉතින් අද IMF එකකිනුත් අවධාරණය කළා තියෙනවා නෑ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඉදිරියටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වගේ මූල්‍ය උපදෙස් මූල්‍ය ආධාර ලබා දෙන්නට සූදානම් කියලා තමයි අද දවසේදී දිනමින වාර්තා වන්නේ. ඉන්දියානු සාගරයේ ටුනා කොමිසමේ 18 වෙනි සැසිවාරයේ හෙට ආරම්භය කියලා තියෙනවා. ඉන්දියානු සාගරයේ ටුනා කොමිසමේ 18 වෙනි සැසිවාරයේ හෙට උදේ 8:30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වෙනවා. මේ මාස 5 වෙනිදා දක්වා පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දීවර හා ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහත්තයා කියලා තමයි අද දවසේදී වාර්තා වන්නේ. හෙට දවසේ තමයි මේ ආරම්භන්ට සූදානම් වෙලා තිබෙන්නේ. ඊළඟට අපි තවත් ප්‍රවෘත්තියක් වෙත අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. දුම්වැටි සහ මත් විරෝධී වැඩසටහන මැයි 31 වෙනිදා ආරම්භයි. ඒ කියන්නේ අද දවසේදී ලෝක දුම්වැටි නිවාරණ දිනයට සමගාමීව 10 නොවැම්බර්වරට පවත්වන දිවිනැගුම දුම්වැටි සහ මත් විරෝධී කොඩි දිනේ වැඩසටහන මැයි 31 වෙනිදා සිට ජුනි 15 වෙනිදා දක්වා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනවායි කියලා අද දවසේදී වාර්තා වෙනවා. මෙය විශේෂයෙන්ම තරුණ පරපුරේ සෞඛ්‍ය පැත්තෙන් ගත් කල තාමත් හොඳ තීරණයක් බවට පත් වෙවි. අප මීළඟ පොත වෙත අපි අවධානය යොමු කරමු. එදිරි වීර සරච්චන්ද්‍රයන්ගේ ජම්ම ශත සංවත්සරය ජුනි 3 වෙනිදා මහාචාර්ය එදිරි වීර සරච්චන්ද්‍රයන්ගේ ජම්ම ශත සංවත්සරය උළෙල ජුනි 3 වෙනිදා වර්ටසේජ්හිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලාංකීය නාට්‍ය සාහිත්‍ය විචාරක ශ්‍රේෂ්ඨයේ ඉතාමත්ම ප්‍රවීණ විද්වතෙක් බවට පත් වූ මහාචාර්ය එදිරි වීර සරච්චන්ද්‍රයන්ගේ ජම්ම ශත සංවත්සරය තමයි මේ ආකාරයෙන් සැමරෙන්නේ. අප මීළඟට තවත් පුවතක් වෙත අවධානය යොමු කරන්නට සූදානම් වනවා. විශේෂයෙන්ම එදිරි වීර සරච්චන්ද්‍රයන්ගේ මේ කතාබහෙන් අනතුරු අප තෝරාගන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශයක්. පුර නැගුමෙන් දෙහියෝ විටට පොදු වෙළඳ සංකීර්ණයක්. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ පුරනැගම ව්‍යාපෘතියෙන් දෙහියෝවිට නගරයට විශාල අඩුපාඩුවක් පැවති පොදු වෙළඳ සංකීර්ණයේ තෙමහල් ගොඩනැගිල්ලක් සහිතව නව නගර මැදයේ ඉදිවීම පවතිනවා. මේ ගැන අදහස් දක්වන දෙහියෝවිට ප්‍රදේශ සභාවේ සභාපති අමිල රුවන් කන්දනාරච්චි මහතා කියන්නේ මේක පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දුන්නු විශේෂ ත්‍යාගයක් කියලා තමයි අද දවසේදී පුවත්පතේ සටහන් වන්නේ. මීළඟට අපි සියම් ඝාතනය පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. සියම් ඝාතන සිද්ධිය පොලිස් නිලධාරීන්ට තර්ජනය කරයි වාස්ට එරෙහිව නඩුව සැප්තැම්බර් 12 වෙනිදා.
කෝටිපති ව්‍යාපාරික සියම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සහ පොලිස් නිලධාරී දෙනෙකුට තර්ජනය කරයි රාජකාරීට බාධා කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩු විභාගයේ සැප්තැම්බර් 12 වෙනිදා දින ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා මහත්මිය සඳහන් කර තිබෙනවා. තාමත් මේ පිළිබඳව කතා බහ වෙමින් පවතිනවා. ඊළඟට අපේ සූදානම්න්නේ එජාප මන්ත්‍රීවරයාගේ ගොඩනැගිල්ලක තිබූ චොක්ලට් ගබඩාව වටලයි. අපි වෙනත් පුවත්පත්වල දැක්කේ කෝටි 50ක් මං හිතන්නේ ඒ වගේ සමාන 10ක් කෝටි 10ක මේ චොක්ලට් අත්තරංගුවට ගත්තා කියලා. හැබැයි මෙහි විශේෂයක් කියනවා මේ එජාප මන්ත්‍රීවරයෙක්ගේ ගොඩනැගිල්ලක තමයි තිබ්බේ කියලා දිනමින වාර්තා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කල්ලිකුත්තු චොක්ලට් අලවි ගබඩාවක් සීදුව ප්‍රදේශයේදී වැටළු පාරිභෝගික අධිකාරිය එහි තිබූ කල්ලිකුත්තු චොක්ලට් 40000ක් සොයාගත්තයි කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි අද දවසේදී වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. පරණ ඖෂධ විකුණන සමාගම් වලටත් දැඩි නීති. අපි කිව්වා මේ පිළිබඳව ජනතාව මුලා කර කල්ලිකුත්තු පරිභෝජනයට නුසුදුසු ඖෂධ වර්ග අලෙවි කරනු ලබන සමාගම් හා ඖෂධ සල් වලට එරෙහිව දැඩි නීති පැනවිය යුතු බව ශාස්ත්‍රපති ගැටමානේ චන්ද්‍රරත්න හිමියන් ප්‍රකාශ කර තිබෙන බව තමයි අද දවසේදී වාර්තා වන්නේ. ඊළඟට අපි බෝගම්බර පැත්තට යන්න හදන්නේ. බෝගම්බර රැඳවියකු හෘදයාබාධයකින් මරුට මරණීය දණ්ඩයට නියමව දුම්බර බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකු හෘදයාබාධයක් වැළඳීමෙන් මහනුවර මහරවලට ඇතුළත් කරන අතරතුර මිය ගොස් ඇති බව තමයි වාර්තා වන්නේ. කාන්තා පොලිස් නිලධාරීන්ට අලුත් නිල ඇඳුම. කාන්තා පොලිස් නිලධාරීන් රාජකාරී ඉටු කිරීමේදී ඇතිවන අපහසුතාව මගහැරීම සඳහා දිග කලිසමක් හා කමිසයකින් සමන්විත නව නිල ඇඳුමක් හඳුන්වා දීමට පොලිස්පතිවරයාගේ නිර්දේශ මත නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇති බව තමයි අද දවසේදී දිනමින වාර්තා කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අද දවසේ දිනමින ලංකාදීප පුවත්පත්වල තොරතුරු විමසා බැලීමෙන් අනතුරු අපි සූදානම් වනවා විරාමයක් සොයා යන්නට. ඉන් අනතුරුව යලිත් මුණ ගැහෙනවා පන්හිඳක සටහන් සවකේ. විරාමයෙන් අනතුරුව යලිත් පන්හිඳක සටහන ආරම්භ කරන්න සූදානම් වන්නේ. දිවයින පුවත්පත් අපි උපුටා ගන්නවා. සාපල ප්‍රතිඵල අඩුවීම ගණිත නිලධාරීන් කොළඹට කැඳවයි. ඇයි මෙහෙම අඩු වෙන්නේ කියලා හොයන්න වෙන්නේ නැති. ගණිත විෂය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව කරුණු ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා ජාතික අධ්‍යාපන ආයතනයේ අදාළ නිලධාරීන් මේ පළාත්වල ගණිත විෂය භාර අධ්‍යක්ෂවරුන් ලබන 16 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවීමට ගණිත විෂය කමිටුව තීරණය කර ඇති බව තමයි වෙන්නේ. ඇයි මේ ප්‍රතිඵල අඩු වෙන්නේ? මොකද්ද තියෙන ගැටලුව? එහෙම අහන්න තමයි හදන්නේ. අපි ඊළඟ කැස්බෑවා මම කිව්වා ජනප්‍රිය සතෙක් බවට පත් වෙලා හිටියා කියලා පහුගිය දවස්වල නිදහසේ සුව ලබති කැස්බෑ පැටවු ටික කියලා අද දවසේදී එක්තරා සිරස්තලයක් එක්ක දානවා. ජනාධිපතිතුමාත් මේ පැටවු නිදහස් කිරීමේ අවස්ථාවට එකතු වෙලා තියෙනවා. බෙන්තොට මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය භූමියේදී තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාන් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරි අයුරු තමයි ඡායාරූපයකින් දැක්වෙන්නේ. ඉන් අනතුරුව අපි සූදානම් වන්නේ ජාතික බස් ගස්තු ප්‍රතිපත්තිය හදන්න තවදුරටත් ජනතා අදහස් අහනමයි කියලා ප්‍රවෘත්තියක්. මොකද මේකට යම්කිසි කාල සීමාවක් ලබා දී තිබා. මෙන්න මේ කාල සීමාව තුළදී ජනතාවගේ අදහස් අවශ්‍යයි. මොකද්ද මේ ප්‍රතිපත්තියට කරන්නට ඕනේ? මොන වගේ යෝජනාවක් තියෙන්නේ? මොන වගේ චෝදනාවක් තියෙන්නේ? මේ සියල්ල එකතු කරන්න. හැබැයි විශේෂයෙන්ම බොහෝ දිනක ඉල්ලීම මත මේ කටයුත්ත තවත් දීර්ඝ කරයි කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් විදේශ කමිටුව වල අදහස් ලබා ගැනීමට මහ ජනතාවට ලබා දී තිබූ කාලය සති දෙකකින් දීර්ඝ කරයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ විද්වත් කමිටුවට මේ ආකාරයෙන් Tamanගේ අදහස් ලබා දෙන්න ඔන්න ඔයාට අවස්ථාවක් ලැබිලායි තියෙන්නේ. මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ගේ ඇහෙන් කොටියා රින්ගයි කොටි ගුවන් බලකායේ දෙවනියා වන ශුෂාන්තන් හෙවත් මුල්ල වෙච්ච මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණියත් එහි ගමන් බලපත්‍ර අංශයේ නිලධාරීන් ඔහු හඳුනාගෙන නැහැ කියලා තමයි අද දවසේදී වාර්තා වන්නේ. ඉතින් මේ කොටිය අඳුර ගන්නත් ඒගොල්ලන්ට හැකි වෙලා නැහැ. සෝබිත හිමි රෝහලේ
කොල්ටේ නගර විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ලැබුවා. උන්වහන්සේගේ පෙන්හළු වල ඇති වී තිබෙන ආසාදිත තත්ත්වයක් මත ජයවර්ධනපුර රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව තමයි අපිට ආරංචි වන්නේ. මොකද උන්වහන්සේ පිළිබඳව පහුගිය දිනවල බොහෝ දිනෙක කතා බහ කරා මේ පොදු අපේක්ෂකයා පිළිබඳව. ඒ වගේම තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව උන්වහන්සේ වැඩි ආකාරයෙන් කතා බහට යෙදුණා. අප ඊළඟට මෝදි පිළිබඳව කතා කරන්න හදන්නේ. දැන් මෝදි පිළිබඳව හොඳ ආකාරම දන්නවා. මෝදිගේ කාර්ය මණ්ඩලයට ඥාති හිත මිතුරන් නැහැ. ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට හෝ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට තම ඥාති හිත මිතුරන් පත් කරගෙන නැහැ. තම ඇමති මණ්ඩලයට අගමැතිවරයා දැනුම් දී ඇත්තේ ඥාති හිත මිත්‍රාදීන් පත් කර නොගන්නා ලෙස ඔහු සිය දිවුරුම් දීමේ උළෙලට හෝ ඥාති හිත මිත්‍රාදීන්ට ආරාධනා කර නොතිබිනි. සිය නව ඇමති මණ්ඩලයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේද කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලබා ගත යුතු බව අගමැතිවරයා දැනුම් දී ඇති බව තමයි වාර්තා වන්නේ. මම හිතන්නේ එතුමන් වැඩ ආරම්භා ඇති ආකාරය අපිට පේනවා මේ ආකාරයෙන්. ඊළඟට අපි මේ සූදානම් වන්නේ තවත් ප්‍රවෘත්තියක් උපුටා ගන්නට. බලමු මේ ප්‍රවෘත්තියෙන් කුමක්ද සටහන් වන්නේ කියලා. ඒ මෝදිගේ කතාවෙන් අනතුරුව අප සූදානම් වන්නේ මේ පැත්තට යන්නට. අරන්තලාවේ භික්ෂු ඝාතනයට 27 වසරක් සපිරේ කියලා තියෙනවා. අප ඒ පිළිබඳවත් කතා බහ කරනවා. ඒ වගේම තමයි മന്ത്രിගෙන් පහර කෑ 61 හැවිරිදි කාන්තාව රෝහලේ. බලන්න මේ අම්මගේ මූණ දැක්කම අහිංසක මවක්. ඉතින් කොහොමද කෙනෙක් මේ ආකාරයෙන් පහර දීමක් කරන්නේ? ඉතින් ඔහු පිළිබඳව යම් කිසි තීරණයක් නීතියමය වශයෙන් ගනී කියලා අප හිතනවා. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වුණත් ඉතින් 61 හැවිරිදි මවක් තමයි මේ ආකාරයෙන් පහර කෑමට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔප්පු හැදීමේ ප්‍රධාන හැදීමේ පුවත පිළිබඳ ඇමති කරුණු පැහැදිලි කරයි. කොළඹ 7 කුරුඳුවත්ත නෙටා ඇවිනියුහි පිහිටි නිවස අධිකරණ නියෝගයක් මත කොළඹ විශ්වවිද්‍යාල සන්තකයට ගෙන ඇති බව උසස් අධ්‍යාපන ඇමති එස්.පී. දිසානායක මහතා ප්‍රකාශ කළ තිබෙනවා. අදාළ නිවසේ තිබූ සියලු භාණ්ඩද නීත්‍යානුකූලව ලේඛනගත කර කොළඹ විශ්වවිද්‍යාලය විසින් බහරගෙන ඇතයිද ඇමතිවරයා පවසරයි. ප්‍රබල ඇමති අනුන්ගේ නිවසකට ඔප්පු හදලා යන මෙයින් අද දවසේදී ඊයේ දවසේදී පළ වූ ප්‍රවෘත්තියට තමයි මේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ. ඉන් අනතුරු අපි ඉන්දියාවට යන්නයි හදන්නේ. ඉන්දියාවෙන් ගෙන්නූ පරණ චොක්ලට් කිලෝ 40000ක් අල්ලයි ඉන්දියාවෙන් ආනයනය කරලා තියෙන මේ පරණ චොක්ලට් ටික. ඉතින් අපි කොහෙන් ආනයනය කරාද කියලා දන්නේ නැහැ. සීදුව ප්‍රදේශයේ තිබ්බේ. ඉතින් කෝටි 10ක් විතර මේක වටිනවයි කියලාත් ඔන්න වාර්තා වනවා. චන්ද හිමියන්ගේ දිනය හෙට නුවර එළියේ පාගමනක්. වාර්ෂිකව සිදු කරන චන්දහිමි නාමලේඛන ප්‍රතිසංශෝධනයට අදාළ සෑම වසරකම ජූනි 1 වෙනිදා චන්දහිමියන්ගේ දිනය ලෙස සැමරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව තමයි අද දවසේදී වාර්තා වන්නේ. සුධර්මා සැකකාරියක් ලෙස නම් කර නැහැ. ලක්ෂ 50ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසයේ කඩකලයි කියන පැමිණිල්ලට අදාළ පරෙන්තුව ලද ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්ති කුමාර මහත්මිය සැකකාරියක් ලෙස නම් කිරීමට නොහැකි බව. ඒ වගේම තමයි එය නම් කර නොමැති බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සුකුලරත්න මහතා ඊයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කරයි කියලා අද දවසේදී වාර්තා වනවා. අප තෝරා ගන්නවා පාසල් බස් සහ වෑන් රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පිළිබඳව. පාසල් බස් රථ සහ වෑන් රියදුරන් ඔවුන් දැනුවත් කිරීමෙන් අනතුරු වැළැක්වීම සඳහා එම පුද්ගලයන්ට පිටු බලයක් ලබා දෙන්නට යම්කිසි උපදෙස් මාලාවක් ලබා දෙන්නට කටයුතු කර ඇති බව තමයි ප්‍රවාහන අමාත්‍ය අංශය සඳහන් කර තිබෙන්නේ. පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව තමයි සී.බී. රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. ඒ දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති අප ඊළඟට මව්බිම පුවත ළඟයි නවතින්නේ. ප්‍රධාන සිරස්තලය මෛත්‍රී තිස්ස ටිල්වින් චම්පික විමල් ඩිව් සමග රතනහිමි පොදු සටනකට බසී කියලා තියෙනවා. මෙන්න කට්ටිය මෛත්‍රී තිස්ස ටිල්වින් චම්පික විමල් ඩිව් සමග තමයි මේ පොදු සටනකට බහැලා තියෙන්නේ. ඉතින් මේ පොදු සටනෙන් කවුරු දිනයිද කියලා අපි බලමු ඉස්සරහට. දරුවන් හදන්නට බැරි නම් නොමරා පන්සලට බහර දෙන්න. මව්පියන් Taman චාතක කළ දරුවන් ගඟේ මුහුදේ දැමීම කෑලවල හා පාලුස්සන්නවල දමා යාම හා මරා දැමීම වැනි අපරාධ කෙරෙහි යොමු වීමේ ප්‍රවණතාවයක් තියෙන බවත් සර්වෝදය ජාතික සංගම සම්මේලනයේ සභාපති පොරවහගම සෝමලංකාර හිමියෝ කියලා දෙනවා. එසේ නොකර එම දරුවන් පන්සල් වලට බහර දෙන්න කියලා ඔන්න උන්වහන්සේ ඉල්ලීමක් කරනවා. ඉතින් ඉදිරියේදී පුංචි දරුවෝ පන්සල් වල වැඩියෙන් ඉදීද මේ පුවතත් එක්ක කොහොම නමුත් ඇත්තටම මේ පුංචි දරුවන්ගේ වගකීම Tamanගේ දෙමාපියන් ලබා ගත යුතුයි. මොකද මේ මල් වගේ පුංචි දරුවන්
අද වන විට අපි ආරක්ෂා කළ යුතු ස්ථානයකයි සිටින්නේ. දමුල්ලේ ගමක දැරියන් 7ක් කූඩලුන්ගේ අඹුවන් වෙලා දරුවන් 7 දෙනාම අවුරුදු 12ත් 15ත් අතර තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තයි කියලා කියනවා. දඹුල්ල නගරයේ නවපාදනීය කොට්ටාශයේ ගෙවී ගිය අවුරුද්ද කාලයක් ඇතුළත බාලවයස්කාර දැරියන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ අඹුවන් බවට පත්වීමේ සිද්ධි 7ක් වාර්තා වෙලා තිබෙනවා. පාසල් යමින් සිටි වයස අවුරුදු 12ත් 15ත් අතර දැරියන් 7 දෙනෙකු මෙලෙස මත්කුඩු ජාවාරම්කරුවන්ගේ අඹුවන් බවට පත් වෙලා තිබෙනවායි කියලා තමයි වාර්තා වන්නේ. මෙයත් එක්තරා ආකාරයක ඛේද වාචකයක් බව අනිවාර්යයෙන්ම කිව යුතුයි. අන්තර්ජාලයේ ගනුදෙනු කරන්නේ බලාගෙන අන්තර්ජාල හලහා කෙරෙන බැංකු ගනුදෙනු ක්‍රමය පරිස්සම් වන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරේ වර්තමාන විද්‍යුත් තෙපෑලට බැංකු මගින් එවන ආකාරයේ කිසියම් වෙබ් අඩවියකින් ලින්ක් එහෙම නැත්නම් සමල්තාවයක් ලැබිය හැකි බව. ඒ නිසා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. විමල් ආයෙත් බරටම වැඩ කියලා ඔන්න ප්‍රවෘත්තියක්. ඇමති විමල් ආණ්ඩුවෙන් ඔන්න මෙන්න යයි කියලා පසුගිය දවස්වල හුඟ දෙනෙක් හිතුවේ. මාධ්‍ය හමුවේ පමණ ඇමති විමල් කතා කළේ එහෙමයි. ඒ ජාතික නිදහස් පෙරමුණ යෝජනාවලියත් එක්ක ජනාධිපතිව හමුවන්න ගියාට පසු නම් ඇමති විමල්ගේ ඒ කඩුමඩිය අඩුවන බවක් පේනට තිබෙනවයි කියලා වාර්තා වන්නේ. දැන් ඔන්න කිටි කිටියේ වැඩ කියලා තමයි ආරංචි වන්නේ. දෙහිවල සත්වත්තේ සුදු ව්‍යාග්‍රයා මී හරකෙකු වෙලා දෙහිවල සත්වෝද්‍යාන පරිපාලන සතුන් බාර ගැනීම නිලධාරීන්ගේ වගකීම ඊට නොවීම හේතුවෙන් කූඩු කර සිටි සුදු ව්‍යාග්‍රයා මඩ තැවරුණු විට මීහරෙකු පරිද්දෙන් අපිරිසුදු වී ඇතයි සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. අපි බැලුවා එකපාරට මේ අතුරුදන් වෙලාද කියලා. එහෙම නෙමෙයි, මඩ ගාගෙනලු ඉන්නේ. ඉතින් මේ නිවසේදී ආකාරයෙන් පිරිසුදු කිරීමක් ගැන නොවේ මෙහි වාර්තා වන්නේ. දුම්රිය කොට උඩ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ හදවත බඳු දුම්රිය සාමාන්‍ය අධිකාරී දෙපාර්තමේන්තුව ඇතුළු එහි උප දෙපාර්තමේන්තු 9කින් 8ක්ම ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ නියමිත සුසුකම් මත ස්ථිර පත්වීම නොලැබ දේශපාලන බලපෑම් මත වැඩ බැලීමේ මට්ටමින් පවත්වාගෙන යන ලැබූ බවයි මේ පුද්ගලයන් බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් කෝටි 3530කට ආසන්න මුදලක් පාඩු ලබා ඇති අතර එහි පරිපාලනය බිඳ වැටීමට මූලික හේතුව දෙපාර්තමේන්තුවේ සිටින ඉහළ පහළ මට්ටමේ දේශපාලනීකරණය කියලා තමයි අද දවසේදී වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. අනුරපුර නටබුන් 1261ක් අලුතින් සොයාගෙන ස්තූප 800කුත් විහාර ආරාම රැසකුත් හමු වෙලයි කියලා ඔන්න කියනවා. අනුරාධපුර ඇතුළු නුවර සහ අවට කලාපවල කළ කැණීම්වලදී ක්‍රිස්තු පූර්ව 9 වැනි සියවසේදී සිට 11 වැනි සියවසට අයත් මේ ස්තූප හමු වෙලා තිබෙන බව තමයි වාර්තා වන්නේ. දැන්වීම් වලට දුරකථන අංකවලට හිරේ ඉඳන් කප් අමිලති බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් දැන්වීම් වල පළවන දුරකථනවලට අමතා කප්පම් ඉල්ලීමේ චාවාරමක නිරත වන බැවින් තමන් සතු නිශ්චල හෝ චංචල දේපල විකිණීමට සඳහා දැන්වීම් පළ කිරීමේදී නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ දුරකථන අංක භාවිතා නොකරන ලෙස තමයි ඉල්ලීමක් කරන්නේ. ඊට වෙනම අංකයක් භාවිතා කරන්න කියලා අද දවසේදී ඉල්ලීමක් කරනවා. ලංකාවේ ලොකුම සුදු තිරුවනා නිදිය ඈවර කරන්නේයි සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මහමග ග්‍රාමයේ පිහිටි සුදුකන්ද නැමැති මෙරට විශාලතම සුදු තිරුවනා නිදිය විදේශ රටක විකිණීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන බව තමයි කියන්නේ. පහුගිය දවස්වලත් මේ පිළිබඳව කතා බහ කරා. කවුද මෙහෙම කරන්නේ, කුමක්ද මේන් සිද්ධ වන්නේ කියලා. මේ පිළිබඳව තෙත්බිම් උරුමයන්ට සංවිධානයට පැමිණිලි අංක M 11.6 යටතේ පරිසර අමාත්‍යාංශයට ගොනු කළ පැමිණිල්ලක්ද වගකීම් අංශ මෙතෙක් විභාගයට ගැනීම කරලා නැල්ලු. මේ විනාශය වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නැතයි පරිසරවේදීන් අවධාරණය කරලා තිබෙනවා. ඉතින් ලංකාවේ ලොකු සුදු තිරුවනා කැටිය මුදලට විකිණෙයිද? අප සූදානම් වන්නේ විරාමයක් ලබා ගන්නට. ඉන්න අනතුරුව යලිත් මුණ ගැහෙනවා පන්හිඳක සටහන සමග.
විරාමයෙන් අනතුරුව අපි යනවා කතුවැකි වෙත යහ පාලනය සැබෑව යහ පාලනයක සැබෑව 29 වෙනි බ්‍රහස්පතින්දා අප පුවත්පතේ මුල් පිටුවෙන් කියවුණේ ඉතිහාසයේ ප්‍රකට චරිතයක් වූ කුවේණියගේ නැගෙනහිරට අයත් මාලිගාවක නටපුන් ගල් කණු උත්සාහ ඇති බවයි. කල්පිටිය කන්දකුලිය කුඩාව සංචාරක හෝටලයක තිබෙදී කල්පිටිය පල්ලිය වාසල් තුරෙහි ඓතිහාසික වටිනාකම හියුතු මෙම පුරාවිද්‍යා ස්මාරකයේ ගල් කණු 6ක් එහි සංචාරක හෝටල් හිමිකරු සමගින් අත්අඩංගුවට ගත්තයි කියලා කියනවා. මේ විශේෂත්වය යන්නේ ජනප්‍රවාදගත තොරතුරු අනුව කියවෙන පරිදි අල්ලි රාණි යනු කුවේණියගේ පියාගේ වැඩිමහලු සොහිරගේ දියණිය බවත් ඇය ප්‍රාදේශීය රජිනක් ලෙස එම ප්‍රදේශය පාලනය කර ඇති බවත්ය. අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි රාණි කුමරිය අලියා රාණි ලෙසටද ප්‍රකට වූ බව කියනවා කියලා දවසේදී වාර්තා වෙනවා. ඉතින් අවසන් කරනවා කතුතුමා මෙහෙම එසේනම් රට කරවන්නට හා රට කරවන්නට හැටි බලා සිටින විරුද්ධ පාර්ශ්වයන්ගේ ඇත්තන්ටද මේ වගකීමේ පලා යන්නට නොහැකිය. අන් රටවල ඊට කුඩා ඉතිහාසයක් තිබුණත් එය දීප්තිමත් බබලවන්නට ඉඩහසර දී තිබෙන අල්ප වූ පුරාවස්තු පවා අනාගතයට සුරකින ක්‍රමවේදයක් පවතිද්දී මේ මනරම් රටේ එවැන්නක් නොවීම පිළිබඳව ජනතා ශාපයෙන් ගැලවෙන්නට බැරිය. ඒ නිසා කවුරුත් වචනයට පමණක් නොව රටට වග කියන යහ පාලනයකට රට ගෙන යා යුතුයි කියලා දවසේදී කතුතුමා අවධාරණය කරනවා. ඒක ඇත්ත. ඒ නිසා කියව ඉඳලා වැඩක් නැහැ. නිවැරදි ආකාරයෙන් කටයුතු කිරීමයි වැදගත් වන්නේ. මසාජ් 2 මේ ගැන කතා නොකරෙමු. ගණිකා වූ යන කලී ඵලයක් මිස සාධකයක් වූ කලී සමාජයකි. ආර්ථික අර්බුදය සුරාකෑම ජීවන වියදම නිසා හටගත් ආතතිය සියලු කරුණු නිසා මනුෂ්‍යයන් තුළ හටගන්නා බෙලහීනතාවය හෝ ලිංගික අපෘත්තිය යන කරුණු සිට මේකප් නිසා කාන්තාවගේ ස්වරූපය 10 ගුණයකින් වර්ධනය වීම මේකප් සේදු විට එම රූපය තිබුණු තැනට එම අල්ලපු ගෙදර පඳුරු අස්සේ කසිප්පු විකීම එහා ගෙදර සිටින සුන්දර තරුණියගේ මහලු ස්වාමියා පුරුෂයා ඩුබායි වල රස්සාව කිරීම දක්වා වූ සියලු කාරණා සමාජයේ නැමැති සාධකී කොටස්ය. මසාජ් ක්ලිනික් වලට ගැහැණු ළමයින් සැපයීමේ මෙන්ම ගණිකාවන් නිෂ්පාදනය කිරීමද මේ කොටස් වලින් ඕනෑම එකකට ක්ෂණිකව කළ හැකියි කියලා අදවසේදී වාර්තා වෙනවා. ඒ වගේම තමයි දිවිනක කියනවා මෙහෙම අප ඊයේ කතා කළේ ගණිකා නිවාස බවට පත්වන මසාජ් ක්ලිනික් ගැන. කිසිම ගැහැණියෙක් මසාජ් ක්ලිනික් එක වැඩට යාමට හෝ ගණිකාවක් වීම ඒකහයින අරමුණ කරගෙන මගට බසින්නේ නැත. ඒ අරමුණ ඇත්තේ සමාජය තුලේ. මිනිහෙකු නැති ගැහැණියකට හෝල් සේල් උපකාර කරන්නට සමාජය නිතරම කැමතිය. සමාජයේ වෙනුවෙන් පෙරලා උපකාර බලාපොරොත්තු වන්නේ හෝල් සේල් මිලකට ඉතාමත් අඩු මිලකටය. ඕනෑම ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ලයිසමක් ඉල්ලාගෙන ආයුර්වේද සම්භාහනයක් කර දෙනු ලැබේ. යනුවෙන් බෝඩ් එකක් එල්ලා කඩ කෑල්ලක් කුලියගෙන තෙල් බේත් බෝතල් 3-4ක් පිටතට පේනට තබා මසාජ් ක්ලිනික්යක් පටන් ගත හැකිය. හෙඩ් මසාජ් සිට ෆුට් මසාජ් හෙවත් ශීර්ෂ සම්භාහනයේ සිට පාද සම්භාහනය දක්වා විවිධ මසාජ් මේ වගේ කරනවලු. පැයකට රුපියල් 16 සිට 2000 දක්වා අය කරනවා. මසාජ් තෙරපිවරුන් හෙවත් මසාජ් කරන තරුණියන්ට එක් ගනුදෙනු කාරුවෙක්ගෙන් රුපියල් 350ක් ක්ලිනික් එකකින් ලැබෙනවලු. ගනුදෙනුකරුවා සතුටු කළ හැකි තරමට ඇයට ලැබෙන ටිප් එක හෙවත් මුදලක් ලැබෙනවා. මේ හන්දියේ කඩයක් තුල කළ විට පොලිසිය පණි, තරුපහේ හෝටලයක් තුල කළ විට අල්ලන්නට ගියොත් පොලිසියේ පීලිපණි. අපි මේ ගැන කතා නොකර ඉමු. එහෙම තමයි කියන්නේ. පහත් තැනින් යයි ගලා ජලය කියලා කියනවනේ. ඒ නිසා එහෙම වෙන්න ඇති. ජයලලිතා ගැන අපි කතා කරන්නේ විදේශ ප්‍රවෘත්ති තුල ජයලලිතා මෝදි හමුව ලබන 3 වෙනිදා කියලා තිනවා. තමිල්නාඩු ප්‍රාන්ත මහමැතිනි ජයලලිතා ජයරාම් හා ඉන්දිය අගමැති අතර සාකච්ඡාවක් පැවැත්වීම නිමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මේ සාකච්ඡාව තමිල්නාඩු මහමැතිනි ජයලලිතා ජයරාම් AIDMK පක්ෂ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ රජයේ එකතු වෙනවාදයි සාකච්ඡා කිරීමට නියමිතයි කියලා අද දවසේදී වාර්තා වනවා. ඊළඟට හිටපු ජනාධිපති පාකිස්තාන යුසුෆ් රාසා ගිලානිට වරින්තු කියලා තියෙනවා. පාකිස්තානයේ අගමැතිවරයෙකු සිටි යුසුෆ් රාසා ගිලානි අත්අඩංගුවට ගන්නයි නියෝග කරමින් එරට දූෂණ විරෝධී අධිකරණයේ පෙරදා වරින්තුවක් නිකුත් කළා. යුසුෆ් රාසා ගිලානි 2008 වසරේ සිට 2012 වසර දක්වා පාකිස්තානයේ අගමැති ධූරයේ වූ අතර එම කාල සීමාවේ පැවති රජයේ වාණිජ්‍ය ඇමති මක්දූර් අමීන් වහිම් සමග එක් වී රුපියල් බිලියනයක් වංචා කළයි මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගවලට හිටපු අගමැතිවරයා නොපෙනීම නිසා අධිකරණය මෙසේ වරෙන්තු නිකුත් කරයි කියලා අද දවසේදී වාර්තා වනවා.
අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳ යානය ඕස්ට්‍රේලියානු මුහුදේ නැහැ කියලා කියනවා. මගින් 237 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං වෙත පියාස ක්‍රමෙන් තිබූ අතුරුදන් වූ ගුවන් යානය සොයා සෝදිසි මෙහෙයුම් කළ ඉන්දියානු සාගරයේ ඕස්ට්‍රේලියානු ගුවන් සීමා යානයේ පිළිබඳ කිසිදු හෝඩුවාවක් නැතයි ඕස්ට්‍රේලියානු බලධාරීන් ඔන්න ප්‍රකාශයක් කළ තිබෙනවා. මේ ගැන කිසිම ආරංචියක් නැහැ කියලා තමයි කියන්නේ. මෙයත් එක්තරා ආකාරයක ඛේදවාචකයක් අභිරහසක් බවට පත් වෙලා ඉතිවෙන්නේ. කිස් එකක් නිසා කසපහර 50ක් කන්න උන නිලියක්. මෙන්න ඒ ඡායාරූපය ලැබෙනවා. ඒ කිස් එක ලැබුණු අවස්ථාව ලෙයිලාට මේ කිස් එක ලැබුණු අවස්ථාව ඉස්ලාම නීතියට අනුව තමයි මේ ආකාරයේ දෙයක්කට මුහුණ දෙන්නට අයට සිදුවන්නේ. ඉස්ලාමීය නීතියට අනුව මෙහෙම වුණාම සම්මානීය ඉරාන සිනමා තාරිකාවක් විදිහට අය හඳුන්වන්නේ. හාදුවක් හේතුවෙන් ප්‍රසිද්ධියේ කසපහර 50ක් දඬුවම් ලැබීමේ අවදානමකට අය මුහුණ දී සිටිනවා. ලෙයිලාට ලැබූ හාදුව සමස්ත ඉරානීය කාන්තා සංහතියේම ගරුත්වය හා හොඳ නමට කැල්ලක් යයි සාම්ප්‍රදායික ඉරාන කණ්ඩායම් කතිකාවක් ආරම්භුවේ අය ලෝක ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල සහභාගී වූ අවස්ථාවේදී ලැබූ හාදුවක් නිසාවෙන් මේ ආන්දෝලනාත්මක හාදුව 32 හැවිරිදි වියේ පසුවන රූමත් ලෙයිලාට දෙන ලද්දේ කෑන්ස් සිනමා උළෙලේ සභාපති තනතුර දරන 83 හැවිරිදි ගිලෙල් චාබුකස් විසින් කියලා අද දවසේදී වාර්තා වනවා. ඉතින් මේ පිළිබඳව තාමත් නිවැරදි තීරණයක් ලැබිලා නැහැ. ඇයට මේ ආකාරයෙන් කසපහර කන්නට සිදුවේ විදිහ. ඉතින් ඒ රටේ නීතියට අනුව තමයි මේ සියලු දේවල් ඇයට ලැබෙනවා නම් ලැබෙන්නේ. මව්බිම එහෙම වාර්තා කරද්දී අපි යන්න හදන්නේ ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. ක්‍රීඩා ප්‍රවෘත්ති තුලින් අපි මුලින්ම තෝරා ගන්නවා යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් ශූරතාවලිය ජූනි 4 වෙනිදා කොළඹදී පැවැත්වෙනවා. යොනෙක්ස් සන්රයිසර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය තමයි පැවැත්වෙන්නේ. ජූනි මාස 4 වෙනිදා සිට 8 වෙනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ රටවල් 19ක සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මලේසියාව, ඕස්ට්‍රියාව, තායිලන්තය, ප්‍රංශය, ඉරානය, ඉන්දුනීසියාව, ඩෙන්මාර්කය, මැකෝ වදුපත්, චීන, තායිපේ, නවසීලන්තය, කොරියාව, කැනඩාව, සිංගප්පූර, පිලිපීනය, බංග්ලාදේශය හා ඇමරිකාව යන රටවල් ක්‍රීඩිකාවන් 250කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවායි කියලා තමයි ආරංචි වෙන්නේ. ටෙස්ට් තරඟාවලිට ප්‍රය ඕනේ ඇලෙස්ට්‍රා කුක් සිව්වෙනි එක්දින තරඟය අද කියලාත් වාර්තා වනවා. ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරියට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ජ්‍යෙෂ්ඨ කඩළු රකින්න ක්‍රීඩක මැතිව් ප්‍රයිඩ්ගේ සහභාගීත්වය තමන් අපේක්ෂා කරන බව එංගලන්ත පිලේ නායක ඇලෙස්ට්‍රා කුක් පවසලා තිබෙනවා. ඕස්ට්‍රේලියානු අලුබඳුන ටෙස්ට් තරඟාවලිය 5-0ක් ලෙස පරාජය වීමත් සමග 32 හැවිරිදි මැතිව් කණ්ඩායමෙන් ඉවත් කරයි. සසෙක් ප්‍රාන්ත පිලේ නියෝජනය කරන මැතිව් පාදී ආබාධයක් ලක්ව සිටින අතර ප්‍රාන්ත තරඟාවලියේදීද පළමු තරඟ දෙක විවේක ගැන්වුණයි කියලා තමයි කියන්නේ. ඉතින් අද දවසේ ඉතාමත් තීරණාත්මක දවසක් කියලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද කණ්ඩායම් දෙකේම ජයග්‍රහණය තීරණය වෙනවා අද දවසේදී. ශ්‍රී ලංකා කණ්ඩායම තවත් බලාපොරොත්තු දල්වා ගන්නම් අනිවාර්යයෙන්ම මේ තරඟාවලිය පිළිබඳව අද ජය ගන්නට සිද්ධ වෙනවා. පංජාබ් කොල්කටා අවසන් මහ තරඟයේ හෙට ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා දෙන ඕස්ට්‍රේලියානු පිලේ නායක ජෝර්ජ් බෙලි මෙහෙවන කිංස් 11 පංජාබ් පිල ඊයේ සමත් වුණා. අවසන් මහ තරඟයේ සුවිශේෂී තරඟයක් බවට පත් වුණා. ගෞතම් ගාම්ගිරි නායකත්වයෙන් දරන කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හෙට දවසේදී අවසන් මහ තරඟයේ මේ වුණට සුදුසුකම් ලබලා තියෙන්නේ. ඉතින් ඊයේ චෙන්නයි සුපර් කිංස් අතර තමයි මේ තරඟය පැවතුනේ. මෙහිදී කිංස් 11 පංජාබ් කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙමින් පන්දු වර 20ක් තුලදී කඩලු 6ක් දැවි ලකුණු 226ක් ලබා ගත්තා. මෙහිදී විරේන්ද්‍ර ෂෙවාක් ලකුණු 122ක්, ඒ වගේම තමයි ග්ලෙන් මැක්ස්වෙල් 13ක්, ඩේවිඩ් විලර් 38ක්, වෝරා ලකුණු 34ක් ලබා ගන්නවා. ඉතින් පිළිතුරු ඉනිම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම තමයි මුහුණ දෙන්නේ. මෙහිදී ඔවුන් කඩලු 7කට ලකුණු 202ක් ලබා ගැනීමට සමත් වෙනවා. ශුරේෂ් රයිනා ලකුණු 87යි, බ්‍රෙන්ඩන් මැකලම් 11යි, රවින්ද්‍ර ජඩේලා ලකුණු 27ක්, ඒ වගේම තමයි මහෙන්ද්‍ර සිං ධෝනි නොදවි ලකුණු 42ක් ලබා ගන්නවා ඊයේ දවසේදී. අවසාන වශයෙන් අපි තවත් ක්‍රීඩා පුවතක් උපුටා ගන්නවා. නාලන්දා ක්‍රිකට් සනකලිය හෙට කොළඹ නාලන්දා විද්‍යාලයේ ආද්‍ය ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කරන සය සමාජික තරඟාවලිය හෙට පෙරවරු 8:30ට වෙස්ට්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව තමයි ඔන්න අද දවසේදී වාර්තා වන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අද දවසේදී අපි සූදානම් පන්නේ දෙක සටහන් තුළින් විවිධ පුවත් උපුටා ගන්න. අනතුරු අපි කාටුන් විශේෂාංගික සමගින් මුණ ගැහෙනවා. විරාමයක්.
පණිවිඩ සටහන් තුලින් අපි කාටුන් විශේෂාංග විතය අවධානය යොමු කරන්නේ සමයන්ගේ කාටුනේ සමයන් කාටුනේ සුමතිපාල ජෝතිපාලගේ කාටුන් නිර්මාණය දෙන්නෙක් අතර කතාවක් යනවා. මහින්ද යාපා මහත්තයාට වෙලාවකට නිල්වලා ගඟට පනින්න හිතෙනවලු. අපේ මහයියාටත් ඔහොම හිතෙනවලු බං ඒත් පනින පාටක් නෑ. ඉතින් අර සමහර අය කියනවානේ හැමෝටම එහෙම හිතෙනවා. දැන් ඔය සමහර අය දිවි නසා ගන්නට යනවා. නමුත් ගිහිල්ලා එතෙන්ට ගියාම ආපහු හැරලා එනවා. ඒ වගේ තමයි. හිතෙනවා විතරයි කතාව විතරයි ක්‍රියාවෙන් කරන්නේ නෑ කියලා තමයි එතනදී කියන්නේ. MD විරත්නගේ තවත් කාටුනයක් අපි දකිනවා. ජනාධිපතිතුමා මෙන්න ඉන්දියාවට යනවා. යනකොට කිරිහට්ටියක් එහෙම අරගෙන යන්නේ අපිට පේනවා. කිරිහට්ටියක් නෙවෙයි දෙක තුනක් වරයි යනවා. එනකොට 13 කියලා පෙට්ටියක් අරගෙන තමයි එන්නේ. 13 වෙනි සංශෝධනය පිළිබඳව මේ පිළිබඳව හොයලා බලන්න මේ පිළිබඳව තව කටයුතු කරන්න කියලා ශ්‍රී ලංකා රාජ්‍යයට මතක් කරලා තිබෙනවා මොදි. ඉතින් බොහොම සතුටින් ගියේ කිරිහට්ටියක් එහෙම අරගෙන. හැබැයි 13 පෙට්ටියක් තමයි අරගෙන එන්න වෙලා තියෙන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනය මෙන්න පඹයෙක් ඉන්නවා. මේ පඹයා කියන්නේ කවුද? අපේ මැතිවරණ කොමසාරිස්තුමා. ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. මැතිවරණ කොමසාරිස්තුමා කියද්දී ජනාධිපතිතුමා මෙන්න මොනවද? වීහනවා කුඹුරට බහැලා. කෙනෙක් ඉන්නවා පඹයෙක්. ඇයි අපේ මැතිවරණ කොමසාරිස්තුමා පඹයෙකුට අද දවසේ සමාන කර තියෙන්නේ. ඊළඟට සරදම් කාටුනේ අපි උපුටා ගන්න පංචක රුවින්ගගේ 89 වෙච්ච දෙයට ජවිපේ දැන් සමාව ගන්නවාලු. ජවිපේ ටියුබ් ලයිට්ද මන්ද සර්? ජවිපෙට ටියුබ් ලයිට්ද කියලා අහනවා. සාමාන්‍ය ටියුබ් ලයිට් කියන්නේ කියන දෙයක් එක පාට අර තේරුම් ගැනීමට අපහසුයි. අපි කියන ටියුබ් ලයිට් වගේද කියලා නේද? සාමාන්‍ය පත්තු වෙන ටිකක් වෙලා යනවා. ඒ වගේ දෙයක් තමයි කියන්නේ. ජවිපෙට ටියුබ් ලයිට්ද කියලා අහනවා අද දවසේදී. දාස මෙන්න දාස කියන එක තියෙනවා. එතකොට අපි දකිනවා කම්මලක තියෙනවා මුදල් ලේකම් කියලා යකඩ කෑල්ලක් ජනාධිපතිතුමා එහා පැත්තේ ඉන්නවා. මේ මුදල් ලේකම් කියන එකට තලයිද කියන එක තමයි අහන්නේ. ලොකු මිටියකුත් තියෙනවා. සමහර විට තලන්න ඉඩ තියෙනවා. ඊළඟට සුවාරිස්ගේ කාටුනේ අපිට උපුටා ගන්න සිදු වෙන්නේ එක්කෙනෙක් යනවා කොහමද සර් නොරොච්චෝලේ ගමන? අපි දැක්කා පහුගිය දවස්වල කස ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් මේ නොරොච්චෝලේ බලන්න ගියා. වැඩක් නෑ බං අපිව පිළිගත්තේ මල් මාලා දාලා. සෙල්ලම් පිස්තෝල එහෙම තිබිලා නෑ මේ පහර. මල් මාලා නේ තිබිලා තියෙන්නේ. ඒක එච්චර වැඩක් නෑලු ඒගොල්ලන්ට. තරස්මින්ගේ කාටුනේ ඔන්න අපි උපුටා ගන්නවා. කෙනෙක් අමාරුවෙන් සිගරට් වලින් හදන ඉනි මගක් දිගේ උඩට නගිනවා. එක්කෙනෙක් ඉන්න උඩ ඇට සැකිල්ලක් වගේ එකක්. කියන්නේ මරණය තමයි එතනින් කියන්නේ. එන්න ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඒ නිසා දුම් වැටියක් බොනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න මේ කරන්නේ හොඳ වැඩක්ද? මගේ ශරීර සෞඛ්‍යයට හොඳද? ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් හිතන්න. MD විරත්නගේ මරසිපාල කාටුනය. ආණ්ඩුව ජනතා සේවය කරන්නේ ඡන්දය බලාගෙන නෙවෙයිලු. අනේ අපේ ආණ්ඩුව කිසිම වෙලාවක මේ ඡන්දයක් එහෙම බලාගෙන නෙවෙයිලු ජනතා සේවය කරන්නේ. කතිරි බලාගෙන වෙන්න ඇති සර්. ඡන්දේ නැතුනට කතිරයක් ගහන්නේ. ඒක බලාගෙන වෙන්නනේ. මෙන්න අපි දකිනවා විමල් වීරවංශ මහත්තයාගේ පින්තූරයක් ඇඳලා එතුමන් පස්සටද යන්නේ ඉස්සරහට දෙන්න කියලා නම් දෙන්න මට හිතෙන්නේ පස්සට යනවා වගේ. හැබැයි ලොකු ප්‍රපාතයක් තියෙන්නේ ලොකු ප්‍රතිරූපයක් ඇඳගෙන පිටිපස්සට යනවා. මේකෙන් පල්ලට ගියොත් මේ පින්තූරේ විතරක් අවසානට තියෙයි. කවි මඩුවේ නදවසේදී වැඩසටහන නිමා කරන්නයි අපගේ සූදානම්. තනතුරු වලට තම නෑයන් නොගත යුතු පැහැදිලි කළේ මෝදී ඇමතිගේ තතු. ලංකාවේ නම් නෑකම් මෙනි ගහට පොතු මෙය පාඩමට ගත යුතු හැම දෙනම මතු මෙය තමයි පාඩමට ගන්න ඕනේ ඒ මෝදිගේ තතු. එහෙනම් මෝදිගේ තතු එහෙම කියලා අපි මේ සූදානම් වන්නේ ඔබෙන් සමුගට යන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. යලිත් හෙට දිනේදී පන්හිදක සටහන් තුලින් ඔබ හමු වෙන්නට සූදානම්. අපි වෙනදා එන වෙලාවට ගිහින් එන්න.